ආයිබෝන් දෙපතේ SSKM රසායන විද්‍යා වීඩියෝ මාලාවේ 14 වන ඒකකේ කර්මාන්ත රසායනය. මේක අපි දැන් වීඩියෝ කීපයක් දැන් මේ වලට ඉදිරිපත් කරා. ඒකේ තවත් එක සුවිශේෂී වීඩියෝ කර්මාන්ත රසායනයට තේ බහු අවයවක පොලිමරස්. බහු අවයවක. පුතේ බහු අවයවක ස්වභාවික කව සහ කෘතිම අපිට එදිනදා ජීවිතයේදී හම්බ වෙනවා. ස්වභාවිකව අපේ දේහය තුල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ඊටමතර රබර් මේවා ස්වභාවිකව අපිට දක්නට ලැබෙන බහු අවයව. ඊට අමතරව මේක විවිධ කර්මාන්තවලදී දැන් මිනිසුන්ට ආර්ථික වශයෙන් වටිනාකමක් ගෙනල පරිදි ජීවිතයේදී වැදගත්කමක් ලබා දෙන පරිදි කෘත්‍රිම බහු අවයවක නිර්මාණය කිරීමක් කරනවා. මේ බහු අවයවක පිළිබඳව සාකච්ඡා කරනකොට පුතේ අපිට මේකේ ප්‍රධාන වචන කීපයක්, ප්‍රධාන විග්‍රහයන් කීපයක් කරන්න තියෙනවා. පළවෙනි එක තමයි පුතේ ඒකාවයවකය. 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 ඊළඟ පුනරාවර්තන ඒකක. පුනරාවර්තන ඒකක. පුනරාවර්තන ඒකක. right. දැන් සාමාන්‍ය අපි බහු අවයවකයක් කියන එක හඳුනගන්න. තේරෙන භාෂාවක් කිව්වොත්. එයාගේ මෞලික ස්කන්ධය සාපේක්ෂව ඉතා ඉහළා ගියා. විශාලා ගියා. අපි සාමාන්‍ය නිශ්චිතව එයාගේ මෞලික ස්කන්ධ ප්‍රකාශ කරන්න බෑ. කියන්නේ බහු අවයවක තියෙන බහු අවයවක මෞලයක් අපි හඳුනා ගන්න බෑ පරමාණු කීයක් තියෙනවද කියලා සංඝටක ප්‍රමාණය. ඒ තරම් මේක අවසානයක් නොදක්ක අතිවිශාල සංකීර්ණයක් මේ බහු අවයවක කියන්නේ. හැබැයි බහු අවයවකයේ තියෙන ඒකාවයවකයේ සහ පුනරාවර්තන ඒකකයේ අපිට නිශ්චිත කරලා දක්වන්න පුළුවන්. එයාට ව්‍යුහයක් නිශ්චිත දෙන්න පුළුවන්. එයා නිශ්චිත මෞලික ස්කන්ධයක් ප්‍රකාශ කරන්න පුළුවන්. right. ඒතර ඒකාවයවකයේ කියලා කියන්නේ මේ බහු අවයවක නිර්මාණය කිරීම සඳහා දායක වන කෙනෙක්. දැන් පොලිතීන් ගම අපි ගොඩක් එදිනදා ජීවිතේ භාවිත කරන කෘත්‍රිම බහු අවයවයක් තමයි පොලිතීන් කියලා කියන්නේ. පොලිතීන් කියන බහු අවයවක නිර්මාණය කිරීම සඳහා මේ එතිලීන් C2H4 එතිලීන් කියන ඒකාවයව තියෙනවා. මොන කාලයකට ඒකාවයව කියන්නේ. එතිලීන් කියන ඒකාවයවකය එකිනෙකට එකතු වෙනවා. ඒ කියන්නේ ඒකාවයවකේ පොලිතීන් නැමැති බහු අවයවකයකට පත් වෙනවා. මේ විදිහට ඒකාවයවක විශාල ප්‍රමාණයක් එකතු වෙලා විශාල බහු අවයවකයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා බහු අවයවීකරණය. වද බහු අවයවීකරණය. බහු අවයවීකරණය. right. එතන මේ එතිලීන් කියන අණුව මේ ෆයිබන්දල බලන්න තමයි මේ කාබ අසම්තෘප්තතාවය ගොඩක් වැදගත් වෙනවා. ඒ අසම්තෘප්තතාවයේ ප්‍රයෝජනයක් හින්දා ප්‍රතිඵලයක් නිසා එනේ මේ විදිහට දිගින් දිගට මේ දාමේ නිර්මාණය වීම සිද්ධ වෙනවා. මෙයාගේ එක අවසානයක් දකින්න බෑ. මෙන්න මේ විදිහට පුතේ දිගින් දිගට මේ දාමය රේඛීය දාමයක් නිර්මාණය. රේඛීය දාමයක් නිර්මාණය. අපිට මේක කියන්න පුළුවන් CH2 මේක ඉවරයක් නෑ. ඉවරයක් නෑ. මේක අඛණ්ඩව සිදුවන දාමයක්. අඛණ්ඩව සිදුවන දාමයක්. CH2 අඛණ්ඩව සිදුවන දාමයක්. අවසානයක් නෑ. අඛණ්ඩව සිදුවන දාමයක්. එතන මේ තමයි පුතේ ඒකාවයවකේ. ඒකාවයවකේ. එතන මේ පුනරාවර්තනය. පැහැදිලි. එතන මේකේ හැමතැනකම මෙන්න මේ එක තියෙන්නේ. ඒ කියන්නේ අපි රිපීටිං එක කියන්නේ. මෙන්න මේක තමයි පුනරාවර්තනය එකේ. පුනරාවර්තනය එකේ. නැත්නම් CH2 කාර්ඩ් මේකේ හැමදාම CH2 කාර්ඩ් නැවත CH2 කාර්ඩ්. දැන් CH2 කාර්ඩ් දාපුවොත් පුනරාවර්තනය. එතන මේකේ කෙලවරක් හොයන්න බෑ. මේ පැත්තත් නෑ සිය මෙතන. ඒක මම කියේ බහු අවයවයකට පුතේ නිශ්චිතව අපිට ස්කන්ධයක් අපිට නැත්නම් නිශ්චිත මෞලික ස්කන්ධයක්. නැත්නම් නිශ්චිත අණුක පරමාණු සංඛ්‍යාවක් අපිට ප්‍රකාශ කරන්න බෑ. ඔන්න අපි නම් බහු අවයවකයක් සහ පුනරාවර්තන ඒකකය සහ ඒකාවයවකයක මූලික හැඳින්වීම සාකච්ඡා කරමු. හරි. අපි සාමාන්‍ය ජීවිතේ හමු වෙන එක කෘත්‍රිම බහුවකයක් තමයි පොලිතීන් කියලා කියන්නේ. PVC අපි
ජනන කර්මාන්තයේ පාවිච්චි කරන PVC polyvinyl chloride ඔන්න තව බහුවාගයක්. polystyrene පීස් කියලා කියනවා. ඊට ටෙෆ්ලෝන් ඔන්න අපි භාවිතා කරන බහුවාගයක්. ඊට අමතරව polyacrylate ඔන්න අපි භාවිතා කරන බහුවාගයක්. ටෙෆ්ලෝන් ඔන්න අපි භාවිතා කරන බහුවාගයක්. ඉතින් පුතේ මේ බහුවාගයක තියෙනවනේ මේ බහුවායවක නිර්මාණය වන ආකාරය බහුවායවක නිර්මාණ ආකාරය අනුව අපිට බහුවායවක නැවත වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ආකලන බහුවායවක. ආකලන. අනිත් වර්ගය පුතේ සංගණන බහුවායවක. ආකලන සහ සංගණන කියලා අපි බහුවායවක වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මේ බහුවායවකේ අර ඒකාවයවක වලින් නිර්මාණය වන ආකාරය අනුව. ඉතින් අපි ආකලනයට තමයි අපි සාකච්ඡා කරේ පොලිතීන්, PVC. ඒ වගේ දේවල් අපි කතා කරේ ආකලන බහුවයවකයට. ආකලන බහුවයවකයට. ඉතින් මේ ආකලන බහුවයවකයක් නිර්මාණය කරන පුතේ ඒකේ තියෙන වැදගත් කාරණයක් වල තියා ගන්න. බහුවරය අහන්න පුළුවන්. ඒකාවයවකය සහ පුනරාවර්තන එක්ක සමානයි මෞලික ස්කන්ධය. ඒ කියන්නේ ඒකාවයවකයේ මෞලික ස්කන්ධය පුනරාවර්තන එකකයේ මෞලික ස්කන්ධය සමානයි. තවදුරටත් කෙටියෙන් කියන අපි අමුද්‍රව්‍ය විදිහේ ඒකාවයවක කිලෝග්‍රෑම් 1000ක් දැම්මොත් ඵලයේ විදිහට බහුවයවක කිලෝග්‍රෑම් 1000ක් එළියට එන්න ඕනේ. ඒක අඩුවීමක් හෝ වැඩිවීමක් වෙන්න බෑ. ඊළඟට තමයි මේ ආකලන බහුවයවක නිර්මාණය වීම සඳහා අසන්තෘප්තතාවය කියන වැඩි වැදගත් වෙනවා. කියන්නේ කාබන් අතර ෆයි බන්ධන පැවතිය යුතුයි ඒකාවයවකයේ තුල. පුනරාවර්තන එකකයේ තුල පුතේ ෆයි බන්ධන නිර්මාණය වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔන්න පුතේ අපි ආකලන ගැන සාකච්ඡා කරනවා. දෙවන වර්ගයේ සංගණන බහුවයවක. පුතේ මේ සංගණන බහුවයවකදී කතන්දරේ පොඩ වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ඒකාවයවකයේ මෞලික ස්කන්ධයට වඩා වෙනස් පුතේ පුනරාවර්තන එකකයේ මෞලික ස්කන්ධය. මම සරල භාෂාවෙන් කියන අපි ඒකාවයව කිලෝග්‍රෑම් 1000ක් අපේ නිෂ්පාදන කුටීරයට එක්කලොත් අපිට කිලෝග්‍රෑම් 1000ක බහුවයවක ස්කන්ධයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේකේ අතුරු ඵලයක් මේකේ නිර්මාණය වීම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. පුතේ සංගණන බහුවක අපිට නැවත වර්ග දෙකකට බෙදන්න පුළුවන්. පොලිඑස්ටර් සහ පොලිඑමයිඩ් කාබනික රසායන අපි එස්ටර් ගැන සාකච්ඡා කරලා තියෙනවා. එස්ටර් ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒමයිඩ් ගැන සාකච්ඡා කරනවා. ඉතින් බහුවයවකයක් නිර්මාණය කරනකොට එස්ටර් බන්ධනයක් සාදමින් ජල අණුවක් ඉවත් කරනවා නම් ආන්ගේ සංගණන බහු අවයවක වලට අපි පොදු නමක් දෙනවා පොලිඑස්ටර් කියලා. මොකද අපි කියන්නේ පොලිඑස්ටර් කියලා අපි නමක් දෙනවා. උදාහරණයක් ගමු අපි කියන්නේ පොලිඑතිලීන් ටෙරිතලේට්. අපි ෆෙට් කියලා අපි හඳුන්වනවා ෆෙට් කරලා. පොලිඑතිලීන් ටෙරිතලේට් බලන්න ගමු. එතන මේකෙදි පුතේ අපි මුලින්ම ගමු ටෙරිතැලික් අම්ලය. මේ ඇරොමැටික් ඩයිකාබොක්සිලික් අම්ලය. ටෙරිතැලික් අම්ලය. ඩයිකාබොක්සිලික් අම්ලය ඇරොමැටික්. ටෙරිතැලික් අම්ලය. අපි තමයි එස්ටරයක් හදාගන්නකොට කාබොක්සිලික් අම්ලයක් සමග මධ්‍යසාරයක් නැත්නම් අම්ල හේලයිඩයක් සමග මධ්‍යසාරයක් ක්‍රියා කරන්න ඕනේ. අපි ගන්නවා ethylene glycol. මේක ඩයිහයිඩ්‍රික් ඇල්කොහොලයක්. මේක මොකද වෙන්නේ? මෙතන මේ ඩයිහයිඩ්‍රික් ඇල්කොහොලය. එතකොට මෙතන කාබොක්සි අපි දන්නා එස්ටරක් හදනකොට කාබොක්සිලික් අම්ලයේ OH කාණ්ඩය සහ මධ්‍යසාරයේ H කාණ්ඩය ලබා ගන්න. මේක උතේ මේ විදිහට තවත් මධ්‍යසාර OH එක H කෙනෙක් මේක තියනවා. ඒක බලන්න උතේ
ලැබෙන ඵලය මේක හොඳට බලන්න මොකද්ද වෙන්නේ කියන්නේ. එන්න මේ විදිහට දිගින් දිගට සිදුවන දාමයක් අපිට ලබා ගන්න පුළුවන්. දාමයක් ලබා ගන්න පුළුවන්. අපි මේකේ පුනරාවර්තන ඒකකේ අපි හඳුනගමු. පුනරාවර්තන ඒකකේ. දැන් පුනරාවර්තන එක තමයි පුනරාවර්තනය. දැන් බලන්න පුතේ මෙතන පුනරාවර්තන ඒකක එකක් ලැබෙනකොට පුනරාවර්තන එකක් ලැබෙනකොට ජල අණු එකක්යි. ජල අණු එකක් ලැබෙනවා. දැන් මේ පුනරාවර්තන එකකේ ලැබෙනකොට අලුතෙන් පුතේ එස්තර බන්ධනයක් නිර්මාණය වුණා. ඒ කියන්නේ මේ සංගණන බහුආයවක නිර්මාණය වීමේදී එස්තර බන්ධනයක් නිර්මාණය. ඒකයි පුතේ අපි මේකට පොලි එස්ටරයක් කියලා කියන්නේ. මම මේ සාකච්ඡා කරේ පොලි එතිලීන් ටෙරිතැලේට් අපි පෙට් කියලා සාමාන්‍ය ව්‍යවහාරික භාෂාවේ භාවිතා කරන සංගණන බහුආයවක යටතේ එන පොලි එස්ටර ගැන අපි සාකච්ඡා කරේ. දැන් පැහැදිලිද පුතේ කියන්නේ? දැන් සංගණන බහුආයවකයක් නිර්මාණය කරන මම ආපහු කියන පුතේ කුඩා අණුවක්. දැන් මේ පොලි එස්ටරයක් නිර්මාණය වීමේදී නම් ජල අණුවක් නිදහස් වීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. එතකොට වැදගත් පුතේ එක එස්ටර බන්ධනයකට ජල අණු එකක් නිදහස් වෙනවා. අපි එහෙනම් මොකක් හරි ක්‍රමානුකූලව අපිට අන්වේෂණයක් කරගත්තොත් විභාගයට ඕන අහන්න පුළුවන් ජල අණු 100ක් නිදහස් වුණා කියලා. ජල අණු 100ක් නිදහස් වුණා පුතේ කිසිම ගැටලුවක් නැහැ. එස්ටර බන්ධන 100ක් එතන නිර්මාණය වෙලා තියෙනවා. පැහැදිලිද? තේන කීයද රයිට් හරි. ඊළඟ සංගණන බහුවයක යටතේ පොලි එස්ටර අපි සාකච්ඡා කරා. පොලි ඒමයිඩ්. එහෙනම් ඒමයිඩයක් නිර්මාණය වෙන්න ඕනේ. අපිට බහුවලම හමු වෙන ඒමයිඩයක් තමයි නයිලෝන් කියන්නේ. නයිලෝන් 6 කියන අවස්ථාව. අපි නයිලෝන් නිර්මාණය වීම නැත්නම් නයිලෝන් පිළිබඳව සාකච්ඡා කරමු. කාබන් 6ක් තියෙන CH2 කාණ්ඩ 6ක් තියෙන ඩයිඇමීනියක්. ඊට අමතරව අපි කාබන් 6ක් ඉන්න ඩයිකාබොක්සිලික් අම්ලයක් තමයි. ඩයිකාබොක්සිලික් අම්ලය. මෙතන CH2 කාණ්ඩ 4ක් දානවා. එතන කාබන් 6ක් කියනවා. right. අපි දන්නා කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ල සහ එතකොට මෙතන ඇමීනියේ තියෙන NH2 ගත්තාම එතන කාබොක්සිලික් අම්ලයේ තියෙන OH කාණ්ඩයක්. කාබොක්සිලික් අම්ලයේ තියෙන OH කාණ්ඩයක් එක්ක ඇමීනියේ තියෙන H කෙනෙක් එතකොට සම්බන්ධ වෙලා මේකෙදි පුතේ අපිට හැදෙන්න පුළුවන්. මේකෙදි අපිට නිර්මාණය කිරීමක් වෙන්න පුළුවන්. අර ඉස්සලා කියපු විදිහට සංගණන බහුවාවකයක්. එතකොට මේකේ ඒමයිඩ බන්ධනයක් නිර්මාණය වෙන නිසා මේකේ ඒමයිඩයක් නිර්මාණය වෙන නිසා අපි මේකට කියනවා පොලි ඒමයිඩයක් කියලා. පොලි ඒමයිඩයක් කියලා. බලමු පුතේ මොකද වෙන්නේ කියන්නේ. දැන් මේකේ පුතේ එහා පැත්තේ N H තියෙනවා. CH2 කාණ්ඩ 6ක් තියෙනවා. දැන් මේකේ එක H කෙනෙක් මෙයාගේ NH2 ගේ එක H පරමාණුවක් සමග මේ කාබොක්සිලික් අම්ලයේ OH එකේ ජල අණුවක් පොලියේමයිඩයක් නෙවෙයි ජල අණුවක් තමයි නිදහස් වෙන්නේ. right. ඊළඟ C යුක්ත බන්ධන CH2 4 මෙන්න මේ විදිහට තියෙනවා. ඔන්න පුතේ අපි පුනරාවර්තනයක හඳුනාගත්තා. දැන් මේකේ පුතේ ඒමයිඩ අවස්ථා එකක් තියෙනවා. CN බන්ධන එකක්. එහෙනම් CN බන්ධන එකක් නම් පුතේ ආරම්භ පෙර සඳහන් කරා වගේ මේකේ ජල අණු එකක් නිදහස් වෙලා තියෙනවා. දැන් මේ අපි හරියට පුතේ කාබන් 6ක් ඉන්න ඩයිඇමීනියක් සහ කාබන් 6ක් ඉන්න ඩයිකාබොක්සිලික් අම්ලයක් එකතු වෙලා හැදෙන්න පුළුවන් පොලි ඒමයිඩ යටතට වැටෙන සංගණන බහුවකයක්. සාමාන්‍ය කාර්මික ව්‍යවහාරික කියන මේක නයිලෝන් 6 නැත්නම් නයිලෝන් කියලා. කෘත්‍රිම නයිලෝන් කියන එක මේ නිර්මාණය කරගත්තා. පැහැදිලිද කියන එක? right. දැන් එහෙනම් මේ බහුවයවක පුතේ අපි දරුවෝ ගොඩාක් අර පටල ගන්න තැනක් ගොඩාක් පුතේ උසස් පෙළ විෂය නිර්දේශයේ වාලේ පුළුල්ව අහන්නේ අවශ්‍ය සීමාව තුල ඉඳගෙන අපි මේ සාකච්ඡා කරන පුතේ ප්‍රමාණවත් වෙනවා උසස් පෙළ විභාගය සඳහා ආකරණ සහ සංගණන කියන වර්ග කරේ එය නිර්මාණය වන ආකාරය අනුව ඊළඟට පුතේ මේ බහුවයව ගත්තාම
සමහර බහුවයවක තියෙනවා රේඛීය විදියට. දැන් අතන අපි මේ අඳපු සෑම සංගන්න බහුවයකක්ම ඊට කලින් අඳපු ආකාරයකම රේඛීය දාම විදියට තියෙනවා. සමහර කතිය ත්‍රිමාණීය ව්‍යුහ විදියට. අවකාශය තුල ත්‍රිමාණීය ව්‍යුහ විදියට තියෙනවා. එතකොට එහෙනම් බහුවයවක පුතේ ප්‍රධාන වශයෙන් අපිට ආකාර පුළුවන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන්. රේඛීය සහ ත්‍රිමාණීය දාම විදියට. ඔය රේඛීය එකක් පුළුවන් පුතේ අපිට උන සාකාදාම සහිත කියලා. සාකාදාම සහිත කියලා පුළුවන්. හරි. අපි දැන් මෙතනදී පුතේ සාකච්ඡා කරන්න යන්නේ අර මේ ත්‍රිමාණ ව්‍යුහයක් තියෙන අවස්ථාවක්. මම උදාහරණයක් විදිහට ගන්න බේක්ලයිට්. බේක්ලයිට් කියන එක. කාර්මික ගොඩක් හම්බෙන්නේ නේද? ඉහළ තාප වලට රොද්දන කෘත්‍රිම වහක තමයි බේක්ලයිට් කියන එක. බේක්ලයිට් කියලා කියන්නේ. බේක්ලයිට්. මේ බේක්ලයිට් අයත් වන්නේ පුතේ සංගන්න බහුවයක යටතේ. බේක්ලයිට්. මේකට ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියලා කියනවා. දැන් ෆීනෝල් අණුව. ෆීනෝල් අණුව. මේකේ සරල සකස්මක් අදිනවා ෆීනෝල් අණුවක් තියෙනවා. මේ දාපුතේ ෆෝමැල්ඩිහයිඩ්. ෆෝමැල්ඩිහයිඩ් අණුවක්. එතකොට මේ ෆීනෝල් සහ ෆෝමැල්ඩිහයිඩ් එක්ක සිදුවෙන ක්‍රියාවලියේදී බේක්ලයිට් ලැබෙනවා. එතන මේකේ ජල අණුවක් පුතේ මේක ඇරිසල් මේ විතර H2O අණුවක් අතුරු පළයක් විදිහට නිදහස් වෙනවා. අර කුඩා අණුවක් නිදහස් වෙන නිසා අපි මේකට කියන්න පුළුවන් සංගන්න බහුවයක් කියලා. මේක පුතේ අපි නිකන් සංකීර්ණ ව්‍යුහයක් මම වල තේරෙන විදිහට උත්සාහ කරන්න කියලා දෙන්න. මෙන්න පුතේ ෆීනෝල්. මේ එක ෆීනෝල් අණුවක් ඇන්නා. අපි දන්න මේ OH කාණ්ඩයේ බැඳලා තියෙන කාබන් හැරුණාම ඉතේ කාබන් පරමාණු පහටම ඍජුව බැඳුණු H පරමාණුවක් ඉන්නවා. right. මම හිතන්නේ මෙන්න මෙයාගේ H පරමාණුවක් ඉන්නවා. H පරමාණුවක් ඉන්නවා. මෙයාගේ H පරමාණුවක් ඉන්නවා. මෙයාගේ H පරමාණුවක් ඉන්නවා. මේ දැන් දෙකටත් පුතේ H පරමාණු දෙකක් ඉන්නවා. right. මම තාමද අදිනවා ෆීනෝල් අණුවක්. තවත් ෆීනෝල් අණුවක්. හොඳට තේරුම් ගන්න පුතේ. तर මෙයාට පුතේ H පරමාණුවක් ඉන්නවා. මෙයාට H පරමාණුවක් ඉන්නවා. දැන් පරමාණුවක් ඉන්නවා. මම නැවත කියනවා පුතේ මේ තැන් දෙකකට H පරමාණුවක් ඉන්නවා. මම මෙතන අර ව්‍යුහය පැහැදිලි කර ගැනීම සඳහා පමණක් අද නිසා මම යාළුවා මෙතන අඳින්නේ නැහැ. නැත්නම් ඒකට තියෙනවා. හරිද? right. right. අපි ඊළඟ පුතේ ෆෝමැල්ඩිහයිඩ් අන්නක ෆෝමැල්ඩිහයිඩ් අන්නක. අපිට C දීප්ත බාන්ද H තියෙනවා. එච්චරවත් තියෙනවා. right. දැන් බලමු පුතේ ඔන්න මේ දෙන්න අතර ඔන්න රින්ග් එකක් තියෙන ෆෝමැල්ඩිහයිඩ් අණුවක්. අපි තව පුතේ ව්‍යුහයක් අඳගමු. තව මේ විදිහට දාමයක් අඳගමු. ඒ කියන්නේ අපිට මේක ව්‍යාප්ත ගන්න පුළුවන්. මේක පුළුල්ව මෙතන ව්‍යාප්ත කරලා මේක ලබා ගන්න පුළුවන්. right. එයාගේ තියෙන පුතේ H තියෙනවා. OH එක. H එක තියෙනවා. H එක තියෙනවා. අපි තව අණුවක් පල්ලෙහෙන් අඳගමු. right. දැන් මොකද වෙන්නේ? මේ ෆෝමැල්ඩිහයිඩේ තියෙන O පරමාණුවත් එක්ක මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා. ඔන්න ජලාවුණා පුතේ මෙන්න මේ විදිහට හැදෙනවා. එතන පුතේ මෙතන ෆීනෝල අණුවේ ඉතින් මේ H ටත් මේ සම්බන්ධ වෙන්න පුළුවන්. මේ H ටත් සම්බන්ධ වෙන්න. මේ විශේෂයෙන් පුතේ මෙයා ඕත බලන්න. ඒකේ විශේෂයෙන් පුතේ මෙතන මේ තැන් තුනකින් අවම වශයෙන් තැන් තුනකින් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ විදිහට පුතේ ත්‍රිමාණීය පුළුල් ව්‍යුහයක් විදිහට හැදෙනවා. මේ තමයි පුතේ බේක්ලයිට් සකස්ම. එතන මේ පුළුල් ව්‍යුහ හැදෙන නිසා පුතේ අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ නිශ්චිතව පුනරාවර්තනයක හඳුනා ගන්න බෑ. අන්න අර ත්‍රිමාණ බහුවයවවල තියෙන ඊළඟ ගැටලුව තමයි පුතේ පුනරාවර්තන ඒකකයක් නිශ්චිතව ප්‍රකාශ කරන්න බැරි එක. පුනරාවර්තනයක පැහැදිලිද? මේ වගේ අපි බේක්ලයිට් වගේ ඊළඟට තියෙනවා යූරියා ෆෝමැල්ඩිහයිඩ් වගේ මේ ත්‍රිමාණ බහුවයවක. ත්‍රිමාණ බහුවයවල පුතේ පුනරාවර්තනයක නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ. ඒක ඇහිලා තියෙන ආකාරය විදිහට. නිශ්චිත ප්‍රකාශ කරන්න බෑ. හරි. මම නැවත පුතේ මේ කතා කරන බහුවයක විදිහට අපි මුලින්ම කතා කරන බහුවක දැක්කම අපි රේඛීය තියෙනවා. සමහරක් ඒවා තියෙනවා අතු බෙදිලා තියෙනවා. සමහරක් ඒවා තියෙනවා අක්‍රමවත් ජාලාකාර ව්‍යුහ තියෙන ත්‍රිමාණ බහුවයවක වල. ඊළඟට පුතේ නැවත මට බෙදන්න පුළුවන් බහුවයක වර්ගයකට. මම මේ කතා කරනකොට පටල ගන්න එපා පුතේ. බහුවයක වර්ගීකරණය කරන්න පුළුවන් විවිධ නිර්ණායක ඔස්සේ. නැවත මම බහුවයක බෙදනවා ස්පටික රූපී බහුවයවක සහ අස්පටික රූපී බහුවයක කියලා. ස්පටික රූපී සහ අස්පටික රූපී කියනවා. ස්පටික රූපී සහ අස්පටික රූපී කියනවා.
අටලගන්න පපුතේ. ස්පටික රූපී සහ අස්පටික රූපී කියලා. මේකත් පුතේ ගොඩක් වැදගත්. අස්පටික රූපී. අලුත් සිලබස් එකේ තමයි මේක ගොඩක් අපි කතා කරන්නේ. නව විෂයයේදී. එතන ස්පටික රූපී කියන එක අපි පීගොනුවේදී ආකාරසය ඉගෙන ගත්තා. ඒ කියන්නේ ක්‍රමානුකූල සකස්මක්නේ. ක්‍රමානුකූල සකස්මක්. ඒ කියන්නේ අර අණු නිශ්චිතව යම් කිසි රටාවකට සකසලා තියෙන ස්පටික රූපී කියන දසේ. එහෙම නැත්නම් රේඛීයව නිශ්චිත පිළිවෙලකට ක්‍රමානුකූලව තියෙනවා නම් අපි ඒවට කියන ස්පටික රූපී බහුවය. එහෙනම් ස්පටික රූපී බහුවය වල සකස්ම රේඛීය සකස්මක් තියෙන. රේඛීය සකස්ම. එතන අස්පටික වල තියෙන ජාල වගේ. නිකන් එහෙට මෙහෙට පැටලෙන පිළිවෙලක් නැහැ. අපිළිවෙලට නම් බහුවය කණු අපිළිවෙලට නම් ඇහිලා තියෙන්නේ. අපි ඒකට කියනවා අස්පටික රූපී බහුවය කියලා. පැහැදිලි කියන එක? රයිට්. එතකොට අක්‍රමවත්ව තියෙනවා නම් අස්පටික රූපී. එතන ස්පටික රූපී බහුවයක තියෙන ඊළඟ වැදගත් වර පිළිවෙල භාවිත ඝනත්වය වැඩි. ඒ කියන්නේ දෘಢතාවය වැඩි. දැන් පොලිතීන් ගත්තොත් පොලිතීන් වර්ග දෙකක් තියෙනවා. ස්පටික රූපීත් තියෙනවා අස්පටික රූපීත් තියෙනවා. අපි දන්නා පොලිතීන් වල ශක්තිමත් ලොකු වීදුරු වගේ ලොකු කුට්ටි හදන්න පුළුවන්. ඒ ස්පටික රූපී. ඒ ඩෙන්සිටි එක වැඩි, හයි ඩෙන්සිටි. HDPE කියන එක. තවත් හදන්න පුළුවන් සැහැල්ලුයි. අක්‍රමවත්ව. ඒ අක්‍රමද ලෝ ඩෙන්සිටි පොලිතීන් වල LDPE වල ඒ ඝනත්වය අඩුයි. අක්‍රමවත් අස්පටික රූපී පොලිතීන්. එහෙනම් පුතේ වන්න සමස්ත බහුවයක ස්පටික රූපී සහ අස්පටික රූපී කියලා නැවත වර්ගීකරණයක් කරන්න පුළුවන්. එහෙනම් පුතේ මේ දක්වා අපි බහුවයක වල සාකච්ඡා කරපේකේ පොඩි සාරාංශයක් අපි සාකච්ඡා කරනවා. ඒතර බහුවය කියන්නේ පුතේ කුඩා ඒකක විශාල ප්‍රමාණයකින් හැදුණු යෝධ අණු. යෝධ අණු. ස්වභාවික බහුවයකක් තියෙනවා. කෘතිම මිනිසා විසින් තමන්ගේ අවශ්‍යතාවය මත බහුවයක සංශ්ලේෂණය කරලා තියෙනවා. right. ඊළඟ පුතේ බහුවයක නිපදව ගන්න භාවිතා කරන ඒ කුඩා ඒකක සරල අණු වලට අපි කියනවා ඒකාවයව කියලා. ඒතර ඒකාවයවකකින් බහුවයවක සංශ්ලේෂණය කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රමය අනුව බහුවයක වර්ග දෙකක් තියෙනවා. මොකද පුතේ සංගණන බහුවයවක සහ ආකලන බහුවයවක. ඒතර ආකලන හෝ සංගණන බහුවයවක තියෙන පුනරාවර්ත ඒකකයක නැවත රිපීටින් යුනිට් එකක්. මේ රිපීටින් අපි කියන පුනරාවර්තන ඒකක කියලා. පුනරාවර්තන ඒක වචන හදේ. ඒතර මේ ආකලන බහුවක ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම ෆයි බාන්දර තියෙන්න ඕනේ. අසන්තුලිතතාවයේ කාබන් තියෙන්න ඕනේ. ඒතර ආකලන බහුවක නිර්මාණය කියන්නේ අතුරු ඵලයක් කුඩා අණු නිපදවීමක් සිද්ධ වෙන්නේ. නමුත් සංගණන බහුවකදී ජල අණු ඇමෝනියා අණුවක් නැත්නම් Cl අණුවක් වගේ අතුරු ඵලයක් නිදහස් වෙන්න පුළුවන්. සංගණන බහුවයක නිර්මාණය කිරීමේදී ගොඩනැගෙන ඒ පුනරාවර්ත සංගණන බහුවයක නිර්මාණය කිරීමේදී පුනරාවර්තන ඒකකයේ තුල නිර්මාණය වන බන්ධනය අනුව පොලිඑස්ටර් සහ පොලිඑමයිඩ් කියලා ප්‍රධාන වර්ග දෙකක් අපි හඳුනා ගන්න පුළුවන්. පොලිඑස්ටර් සහ පොලිඑමයිඩ් කියලා. පැහැදිලි කියන එක තේරුම් ගන්නද? right. ඊළඟට පුතේ මේ බහුවයක අණුව ගත්තාම රේඛීයව තියෙන්න පුළුවන්. නැත්නම් අතු බෙදලා තියෙන්න පුළුවන්. නැත්නම් අර ජාල මේ විදිහට තියෙන්න පුළුවන්. 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 සමස්ත බහුවය ගත්තාම ඒ බහුවයකේ අර බහුවයක අණු ක්‍රමානුකූලව ඇහිලා තියෙන නිශ්චිතතාවය අපි කියන ස්පටික රූපී බහුවයට ඝනත්වය වැඩි දෘಢතාවය ශක්තිමත් බහුවයට කියනවා. තවත් බහුවයක තියෙනවා ඔහි ඇහිලා තියෙනවා අක්‍රමවත් ජාල විදියට කිසි පිළිවෙලක් නැහැ අපිළිවෙලක්. ඒ ඝනත්වය අඩුයි. අපි කියනවා අස්පටික රූපී බහුවයක් කියලා. අස්පටික රූප බහුවය කියලා. right. අපි ඊළඟට ඔන්න බහුවය කියන පිළිදෙන් මූලික වශයෙන් සාකච්ඡා කරලා එතනින් ඉවරයි. right. ඊළඟට අපි රබර් සහ ප්ලාස්ටික් ගැන කතා කරනවා. රබර් ගැන කතා කරද්දී පුතේ ස්වභාවික රබර් සහ කෘත්‍රිම රබර් කියලා. කියන්නේ සාමාන්‍ය අපි සාකයකින් ලබා ගන්න ප්‍රෝයම් පටකින් රබර් සාකයේ ප්‍රෝයම් පටේ ලබා ගන්න විශේෂයෙන් ගන්න අපි කියන ස්වභාවික රබර් කියලා. ඉතින් මේ ස්වභාවික රබර් නිෂ්පාදනය කිරීමේදී අපි බොහෝ දර ප්‍රත්‍යස්ථතාවයේ එයාගේ ප්‍රත්‍යස්ථතාවය දැන් ඇදීමට තියෙන හැකියාව. ඒක තමයි මූලික වශයෙන් භාවිතා කරන ගුණය. එතන ස්වභාවික රබර් වල තියෙන පුනරාවර්තන ඒකකය. අනුක ගත්තාම අපි ඒකට කියන සිස් පොලිඅයිසෝප්‍රීට් ආකාරය කියලා. එතන සිස් කියන ආකාරය තමයි තියෙන්නේ. සිස් කියන ආකාරය තමයි ඒකේ ස්වභාවික රබර් වල තියෙන්නේ. හරි. එතන අපි මේ පුනරාවර්තනය අපි ලබා ගමු. අපි කාබනික රසායනික අපි අහා තියෙන අර මේ
සමාවිකතාවේ ජ්‍යාමිති සමාවික සිස් කියන සමාවිකතාව කාබන් කරලා තියෙනවා. CH3 කාණ්ඩයක් තියෙනවා. H කාණ්ඩයක් තියෙනවා. CH2 කාණ්ඩයක්. CH2 කාණ්ඩයක්. CH2 කාණ්ඩයක්. CH2 කාණ්ඩයක්. දැන් මේ CH2 කාණ්ඩ දෙක එකම පැත්තේ තියෙන ඉඳන් අපි කියන සිස් කියලා. ස්වභාවික රබර් වල මේක තමයි පුනරාවර්තනය. කියන්නේ සිස් පොලි අයිසෝප්‍රීන් තමයි ස්වභාවික රබර් වල තියෙන පුනරාවර්තන ඒකක වෙන්නේ. එතන මේ සිස් අයිසෝප්‍රීන් පුනරාවර්තන ඒකකයේ සදා බලපාන ඒකාවයවකයේ වෙන්නේ පුතේ. මෙන්න මේ. CH2 මෙයා තමයි පුතේ ඒකාවයවකයේ. පටල ගන්න එපා පුතේ. බහුවර්ණයකදී එහෙම හොඳ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ තමයි පුතේ ඒකාවයවකයේ. මේ තමයි පුනරාවර්තන ඒකකය. ඒ පුනරාවර්තන ඒකේ තමයි පුතේ සිස් පොලිඅයිසෝප්‍රීන් වෙන්නේ. මේ සිස් පොලිඅයිසෝප්‍රීන් පුනරාවර්තන ඒකකය. මේ අයිසෝප්‍රීන් අණුව තමයි ඒකාවයවකය. ඒ ස්වභාවික රබර් පුතේ ශක්තිමත්භාවය අඩුයි. ඉතින් ඔට්ටපාල වලින් ගත්තාම ඒතර ශක්තිමත්භාවය නැහැ. නිකන් මෙහෙම අතින් වල තිරලා දාන්න පුළුවන්. එතන අපිට එදිනෙදා ජීවිතයේදී යම් තැන්වල ශක්තිමත්භාවය ඉහළ පීඩන වලට ඉහළ තාප වලට වොද්දන්න අපි හදා ගන්න ඕනේ. අපි මේ සඳහා අපි කියන ක්‍රියාවලිය රබර් වල්කනයිස් කිරීම කියනවා. දැන් සිස් පොලිඅයිසෝප්‍රීන් දාම අතර සල්ෆර් හරස් බන්ධන ඇති කරනවා. මේ සල්ෆර් එක් කරනවා. ඒ වල්කනයිස් කිරීම මූලික වශයෙන් කරන රබර් ටික ද්‍රව තත්ත්වයට රත් කරලා අපිට ඒකට සල්ෆර් කවලම් කරනවා. සාමාන්‍ය අපි බර අණුව 125ක් 135ක් විතර. 125ක් 135ක් ප්‍රමාණය. ඉතින් ඉහළ ප්‍රමාණයක අපි සල්ෆර් එක් කරනවා. ඉතින් සල්ෆර් එක් කරලා පස්සේ අර රබර් අණු වල දිත්ත බන්ධන ආශ්‍රිතව සල්ෆර් සමග ඒ කියන්නේ මෙන්න මෙයාගේ දිත්ත බන්ධන ආශ්‍රිත සල්ෆර් සමග හරස් බන්ධන නිර්මාණය. මේ හරස් බන්ධන නිර්මාණය නිසා යාන්ත්‍රික වශයෙන් ඉහළ ප්‍රත්‍යක්ෂතාවයකට ඉහළ තාපවල තුදීම ඉහළ පීඩන තුදීමේ හැකියාව තියෙනවා. මෙන්න මේකට අපි කියනවා රබර් වල්කනයිස් කිරීම කියලා. පැහැදිලි කියන එක. එතකොට මේ ඊට අමතරව අපිට මේකට වල්කනයිස් කිරීමට අමතරව රබර් වලට විවිධ සංඝටක යම් අනුපාතයෙන් කරලා අපිට කම්පවුන්ඩ් සල්ෆර් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය කරගන්න පුළුවන්. ඔන්න පුතේ ඕක තමයි අපේ උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව තියෙන බහු අවයවක යටතේ එන විෂය කරුණු ටික. මම හිතනවා පුතේ මේ වීඩියෝ තුනේ ඔබට බහු අවයවක පිළිබඳ අපිට සිලබස් එකට අනුකූල විදිහට යම් කරුණු ප්‍රමාණයක් ලැබෙන්න ඇති කියලා. ආයිබෝවන්.